ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පංචස්කන්ධා රූපස්කන්ධෝ වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ විඥානස්කන්ධෝති. පංචස්කන්ධ දේශනාව ආරම්භ කරන්න යද බලාපොරොත්තු වෙන්නේ. පංචස්කන්ධ කිව්වහම ඒක සාමාන්‍යයෙන් වැඩිපුර දෙනෙක් දන්නවා. පංචස්කන්ධ කිව්වහම රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මේ කොටස් පහ බව දන්නවා. මේ පංචස්කන්ධ කොටස් පහ වෙන් කළා, එකින් එකට වෙන් කළා තෝරලා දෙනවා නම් බොහොම කාලයක් යනවා එක කොටසක් විස්තර කරන්න. ඒ රූපස්කන්ධේ පමණ විස්තර කරන්න යනවා බොහොම කාලයක්. දවස් ගණනක් විස්තර කරන්න තියෙන රූපස්කන්ධ සම්බන්ධ. වේදනාස්කන්ධ පිළිබඳවත් ඒ විදිහයි. බලාපොරොත්තු වෙන්නේ අපි මේ පංචස්කන්ධ පිළිබඳව විස්තර දේශනාවක් නෙවෙයි. බොහොම දෙනෙක් මේ කොළඹ රටේ ධර්ම දේශනාවල් තියෙනවනේ පන්ති. ඒ වගේම දහම් පාසල් වලත් ඉගෙන ගන්න උදවිය ඉන්නවා. ඒවා සම්බන්ධව දිගින් දිගට විස්තර ඉගෙන ගන්නත් ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය හැඳින්වීමක් මුල් කරගෙන දේශනාවක් කිරීමටයි එහාට. අද පළමුවෙන් මා බලාපොරොත්තු වෙන රූපස්කන්ධය පිළිබඳව හැඳින්වීමක් කරන්න. රූපස්කන්ධ කිව්වහම වචන දෙකයි. රූපස්කන්ධ එතකොට ඛණ්ඩ යන්නේ නැගෙ වෙන්නේ රාශි අර්ථයයි. රාශිය කොට කොටාසය. එතකොට රූපයන්ගේ කොටාසය, රූපයන්ගේ රාශිය. රූප රාශිය කියන එකයි රූපඛණ්ඩ කියන වචනාර්ථයේ වශයෙන් ගන්න. එතකොට ඛණ්ඩ શબ્දේ අර විදිහේ අර්ථ දෙකකට උගන්ලා තියෙනවා. රාශි කොටාස කියලා අර්ථ දෙකකට. රූප රාශිය කිව්වත් කමක් නැහැ, රූප කොටාස කිව්වත් කමක් නැහැ. කොටාස කියන්නේ කොටස්. රූප කොටස්. එතකොට රාශිය කියන අදහසම තමයි ඒකේ ඇතුළේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මේකේ වචනාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. රූප යන්න ඉස්සෙල්ලා සලකා ගන්න ඕන. රූප කියන්නේ මොකක්ද කියන එක. රූප શબ્දය දේශනාවේ කීප ආකාරයකට පෙන්වුම් කරනවා. රූප කියවහම අවස්ථා තුනකට වාගේ බෙදලා පෙන්වුම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රූප කිව්වහම ඒකේ වචනාපදීතිකෝ එක්කවේ තස්මා රූපං උච්චති කියලා බුදුරජාණන් වහන්සේම තේරුමක් දීලා තියෙන විග්‍රහයක් වගේ. රූපදීතිකෝ එක්කවේ රූපං. රූපය කියන්නේ මොකක්ද කියන එක අහපු අවස්ථාවකදී ප්‍රශ්න කරපු අවස්ථාවකදී දීපු පිළිතුරයි බුදුරජාණන් වහන්සේගේ පිළිතුරයි ඔය දැන් ප්‍රකාශ වුණේ. රූපදීති මහන්නේනි රූපති ඉති රූපණේ වේ වෙනස් වේ කියන තේරුම අනුව රූපය හැඳිනගත යුත්තේ කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. රූපණය කියන එකයි දෙවෙනි වචනේ. රූපති යන වචනේ දෙවෙනි වචනේ රූපණය. රූපණය කියන්නේ වෙනස් වීම
ගැටීම, වැඩි දියුණු වීම, මේරීම කියන ඔය අර්ථ රාශියක්ම තියෙනවා. එතකොට රූප කිව්වහම ඔය විදිහේ වෙනස් වෙන ස්වභාවය ඇති දේවල් කොටසක්. එතකොට ඒ වගේම ගැටීමේ ස්වභාවය, ඝට්ටන ස්වභාවය ඇති දේවල්. ඒ වගේම මේරීමේ ස්වභාවය, වෙනස් වීම, මේරීම කියන මෙන්න මේ විදිහේ ස්වභාවයක් තියෙන ධර්ම ස්වභාවයට දැනක මේ රූප නොයෙක් විදිහට තියෙනවා. ඇතම් තැනක මේ රූප කොටස් වෙන් කරලා බලනකොට ද්‍රව්‍ය වශයෙන් පෙන්වුම් කරන්නත් පුළුවන්. රූප කොටස් ද්‍රව්‍ය වශයෙන් පෙන්වුම් කරලා තියෙනවා ඇතම් තැනක. ඇතම් තැනක වර්ණ වශයෙන් රූප කියන වර්ණයක් වශයෙන්. තවත් අවස්ථාවක රූපයන් එක්තරා ශක්ති විශේෂයක් වශයෙන් සලකනවා. එතන ද්‍රව්‍යයක් කියන්න දෙයක් නැත්නම් ඒ ශක්ති විශේෂ ටික එකතු වුණාම ද්‍රව්‍ය තත්වයට පැමිණෙනවා කියන එකයි එතන උගන්වන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් පඨවි රූපයක්. එතකොට ඒ පඨවි රූපය තද්ද ලක්ෂණයි, තද ගතිය, තද ස්වභාවයයි පඨවි කියන්නේ. අපි පඨවි කියලා කියන්නේ මේ ද්‍රව්‍ය පොළොවට ද්‍රව්‍ය කියලා කියන සමහර විටක. නමුත් බොහොම තැන් වල කියන්නේ ලක්ෂණ පඨවි කියලා එකක් තියෙනවා. ලක්ෂණ පඨවි, සසම්භාර පඨවි, ලක්ෂණ පඨවි කියලා පඨවි කොටස් දෙකක් වෙන තියෙනවා. සසම්භාර පඨවි කියන්නේ මෙන්න මේ කොටස් සහිත ගොරෝසුවට අපට දැනෙන කොටස් වලටයි සසම්භාර පඨවි. ලක්ෂණ පඨවි කියන්නේ මෙන්න මේ භාවනා කරන අවස්ථාවේදී ලක්ෂණ පඨවි වැටෙන විදර්ශනා භාවනාවේදී. විදර්ශනා භාවනාව කරන අවස්ථාවේදී අතමිට ඇඟේ තද ගතිය දැනෙනවා. තැන් වල තද වීම දැනෙනවා. ඒ තද වීම දැනෙන්නේ ඒ පඨවි ධාතුව තමන් ඉන්න බව අඟවන එකයි. පඨවි ධාතුව තියෙනවා කියන එක තමන් තේරුම් ගන්න ඕනේ බඳව අවස්ථාව. අන්න ඒ විදිහට ඒ තැන් වල තියෙන්නේ ශක්තිය. අමුතු ශක්තියක් දෙයක් නෙමෙයි එතන. ශක්තිය. ඒ දේවල් ඒ ශක්තිය ටික එකතු කරගත්තාම අන්තිමේදී අර සසම්භාර තත්වයට ගොරෝසු පඨවි තත්වයට පැමිණෙනවා. මෙන්න මේ විදිහට මේ රූප පිළිබඳව කොටස් කීපයක් දේශනා ගණනවා. ඒක තේරුම් ගන්න ඕන ධර්මයේ අහන්නව අවස්ථාවේදී කියවන්නව අවස්ථාවේදී තේරුම් ගන්න ඕන ඔය කොටස් පිළිබඳව ඒ තේරුම. එතකොට මේ රූපය ඒ විදිහට බලනකොට දේශනාවේ මේ රූප කොටස් රාශියක් උගන්වලා තියෙනවා කීප ආකාරයකටම. කාටත් ප්‍රකටයි මේ 8 රූපේ. රූප 28ක් 28ක් තියෙනවා කියන එක ධර්මයේ තරමද්දර දන්න බෞද්ධ උදවිය පාසක පාසිකවදී දන්න රූප 28ක් තියෙනවා කියලා. අන්නේ රූප 28 ගැනයි දැන් අපි මේ කතා කරන්නේ. ඒ රූප 28 ගැන සාමාන්‍යයෙන් හැඳින්වීමක් කරන්නේ විස්තර දේශනාවක් නෙවෙයි. භූතප්පසාද විෂයා භාවෝ හද මිච්ඡති ජීවිතාහාර රූපේ අට්ඨාරස විදං භවේ පරිච්ඡේදෝ ච විඤ්ඤාති විකාරෝ ලක්ඛණං තථා අනිපන්නා දසාජේ අට්ඨ විදං මතං. ඔන්න ඔය ගාථා දෙක පාඩම් කියාගත්තොත් 28 රූප 28ම පිළිවෙලට කියාගෙන යන්න පුළුවන්. අවෝ හදයන් ඉච්ඡාපි ජීවිතාහාර රූපේහි අට්ඨාරස විදං භාවේ. ඉස්සෙල්ලා 18ක් ගන්නවා සම විශේෂ කොටසක් ඒක. විදර්ශනාවට ගන්නෙත් ඔය ටිකයි. ඒ 18 තෝරන. එතකොට මේ ටික ගණන් කරනකොට
භූත රූප. භූත රූප කීයද? 4. භූත රූප 4. ප්‍රසාද රූප 5යි. භූත රූප 4යි. ප්‍රසාද රූප 5යි. විෂය රූප 7යි. විෂය රූප 7යි. භූත ප්‍රසාද විෂය. භාවෝ හදය මිච්ඡති. භාව රූප 2යි. හදය රූප 1යි. භාවෝ හදය මිච්ඡති. ජීවිතාහාර රූපේහි. ජීවිත රූප 1යි. ආහාර රූප 1යි. අට්ඨාරක විධම් භාවේ අටලොස් සදාරුන් වේ. එතකොට භූත රූප 4යි. ප්‍රසාද රූප 5යි. විෂය රූප 7යි. භාව රූප 2යි. හදය රූප 1යි. භාව හදය වෙන්න ජීවිත 1යි. ආහාර රූප 1යි. ජීවිතාහාර රූපේ අට්ඨාරක විධම් භාවේ භූත ප්‍රසාද විෂය භාවෝ හදය මිච්ඡති. ජීවිතාහාර රූපේ අට්ඨාරක විධම් භාවේ. ඔන්න ඒක ගාථාවක්. ඔක මතක තියාගත්තාම රූප 18 පුළුවන් ගන්න. තව 10ක් තියෙනවා එහාට අනිප්පන්න රූප කියලා ඒවට කියන්නේ. යමකින් නූපන්න යම් දෙයක් ඉදිරිපත් වෙච්ච නැති එතකොට අනිප්පන්න 10ක් තියෙනවා. පරිච්ඡේදෝච විඤ්ඤාතිකාරෝ ලක්ඛනං තත. පරිච්ඡේදෝච විඤ්ඤාති විකාරෝ ලක්ඛනං තත. අනිප්පන්නා දසාචේති අට්ඨවිස විදම්බවේ. ඔය ගාථා දෙකෙන් සියලුම අටවිස රූපේම දේශනා කළා තියෙනවා. පරිච්ඡේද රූපේ. පරිච්ඡේද රූපේ කියන ආකාශ රූපේ. ආකාශ ධාතු කියලා කියනවා. ආකාශ ධාතු කියනවා. ආකාශ රූප කියලා. ඒකට කියනවා පරිච්ඡේද රූපේ කියලා. විඤ්ඤාති රූපේ. විඤ්ඤාති රූප දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති. පරිච්ඡේදෝච විඤ්ඤාති. විකාර රූප. විකාර රූප 3ක් තියෙනවා. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. ලහුතා රූප, මුදුතා රූප, කම්මඤ්ඤතා රූප. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. ලක්ඛන රූප 4ක් තියෙනවා. උපචේ සංතති, ජරතා, අනිච්චතා. 4ක්. එතකොට ওই ටික කොහොම එකතු කරලා බලපුවාම සම්පූර්ණ 28 රූප 28 ওই විදිහට මාතෘකා වශයෙන් ඉස්සරහට අරගෙන තේරුම් තියාගන්න ඕන. දැන් මේ 28 රූපයන් විස්තර කරන්නම් බොහොම කාලයක් යනවා. මා බලාපොරොත්තු වෙන්න ඒ තරම් කාලයක් ගන්න සාමාන්‍යයෙන් ඇඳින්වීමක් පමණයි. භාවනාවට ඕමනා ලොකු විස්තර තියෙනවා නම් වත් හොඳයි. සාමාන්‍යයෙන් භාවනාවක් ගෙන යන ඇත්තන්ට ඒ වගේම දැනීමක් ඇති කර ගැනීමට මේ විදිහේ හැඳින්වීමක් ඇති කර ගන්න කාරණයක්. එතකොට තේරුමක් ඇති කර ගන්න ඕන රූපයන් ගැන. ඒ වගේම මේවා සම්බන්ධව මේ රූපයන් ඇති වෙන හැටි ඒකත් දැනගත යුතුම දෙයක්. යන්නේ මේ රූප වලින් කොටසක් ඇතිවීමට හේතු ගන්නවා. භාවනාවට ඒක ඉතාම උපකාරයි. පච්චේ පරිග්ඝා ඥානයට, සංඛා විතරණ විසුද්ධියට ඒවා සම්පූර්ණ වීමට මේ රූපයන්ගේ හේතු සමුත්ථාන කියලා එකට කියන්නේ. රූප සමුත්ථාන ක්‍රමයේ තේරුම් අරගෙන තියෙන්න ඕන. ඒකත් අපසාර කරන්න බලාපොරොත්තු වෙනින් දවසක. අද ඒකත් ටිකට ගෙනියන්න අමාරුයි. එතකොට අනිත් එක මේවයි රූප පිළිබඳව මේ රූපයන්ගේ පැවැත්ම නිකන් ආවට ගියාට පවතිනවා නෙමෙයි, එක්තරා අන්දමකට ගොනුවක් තියෙනවා. ඒ ගොනු වෙනයි මේ රූප මේ ශරීරයේ පවතින්නේ. එහෙම නැත්නම් ලිහිල යනවා ඔක්කොම. එක්තරා ගොනු කිරීමක් තියෙනවා මේ ශරීරයේ. එකින් එකට පිළියෙල කළා වගේ. ඒ පිළියෙල කළා තියෙන ගොනු වීමට කියනවා කලාප කියලා. කලාප පිළිබඳවත් දැනීමක් ඇති වෙන්න ඕන. සමුත්ථාන කලාප. ඒ වගේම මේ රූපයන්ගේ පවතින හැටි දැනගන්න ඕන.
මේ මනුෂ්‍ය ලෝකෙ මෙන්න මෙහෙමයි, දිව්‍ය ලෝකෙ මෙහෙමයි, බ්‍රහ්ම ලෝකෙ මෙහෙමයි, අරූප බ්‍රහ්ම ලෝකෙ මෙහෙමයි, මේවා ඇති වෙන්නේ මේ පවතින්නේ මෙන්න මේ විදිහටයි, අන්තිමේදී මේවා නැති වෙන්නේ මෙහෙමයි කියලා ඒකෙත් විස්තරයක් තියෙනවා. මේ විදිහේ ඒ ටිකක් දැනගන්න ඕන. නමුත් අද හුඟක් කියන්නේ බලාපොරොත්තුවක් නැහැ. අද බලාපොරොත්තු වෙන්නේ මේවා ටික හඳුන්වලා දෙන්න පමණයි. ඒ නිසා මුලින් අපි ගන්ධ රූප හතර. භූත රූප, පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි රූපයයි, ආපෝ රූපයයි, තේජෝ රූපයයි, වායෝ රූපයයි. රූප හතරක්. මේකට කියනවා භූත රූප කියලා. මහා භූත කියලා කියනවා මේවට. මහා භූත රූප. මේක භූත රූප ටිකයි සම්පූර්ණයෙන්ම කරන්නේ ප්‍රධාන වශයෙන් පෙන්වුම් කරන්නේ මේ භූත රූපයන්ගේ ක්‍රියාමාලාවයි. ඒ රූපයන් ඒ නිසා හොඳට ප්‍රකටව දැනෙනවා සත්‍යය. පඨවි එක භූත රූපයක්. එතකොට පඨවිය සාමාන්‍යයෙන් ලක්ෂණ වශයෙන් ගන්නකොට කක්කල ලක්ෂණා පඨවි, අද්ද ලක්ෂණා පඨවි කියන ඔන්න ඔය විදිහේ ලක්ෂණ දෙකක් තියෙනවා. කර්කශ ගතියටයි වැටෙන්නේ. කර්කශය කියන්නේ අර මෘදුකමකුත් තියෙනවා මේ රූපවල. නමුත් මේ අනිත් ධර්ම සම්බන්ධව හිතලා බලපුවාම ඒවට කිට්ටු කරලා බලුවාම මේක එක්තරා කර්කශකමක් තියෙනවා. කක්කල ලක්ෂණා පඨවි. ඒ වගේම අද්ද ලක්ෂණ ඒ වැටෙන ආකාරයයි කියන්නේ මේ භාවනාවකදී වැටෙන ආකාරයයි ඡන්ද ගතිය, තද ගතිය. භාවනා කරගෙන යන අවස්ථාවේදී ඒක යෝගාවචරයන්ට විදර්ශනා භාවනාව කරන අවස්ථාවේදී ඒක දැනෙනවා. එතකොට මේක ඊළඟට ආපෝ කියන්නේ වතුර නෙමෙයි. වතුරටත් ආපෝ කියන අතන පඨවි කියන්නේ පොළොවට නෙමෙයි. තදල්පර සත්‍යයකට ඒකට උනාම පඨවියක් වෙනවා. ආපෝ කියන්නේ ඒ විදිහටමයි. ආපෝ ධාතුව කියන එක වතුර නෙමෙයි ආපෝ ධාතුව කියන්නේ. ආපෝ ධාතුව වතුරේ වැඩි තියෙනවා. පඨවි ධාතුවට වඩා ඒකේ ක්‍රියාකාරීත්වයේ ආබන්ධනේ වැඩිම. දුවිලි ගොඩකට වතුර රින්ගක් දැම්මහම අර ආබන්ධනේ තේරෙනවා. අර දුවිලි ගොඩ කැටි වෙලා ගෝඩයක් වගේ කරගන්න පුළුවන්. මේ ශරීරයේ මේ පඨවි ධාතු සුණු ගොඩක් මේ තියෙන්නේ. ශරීරයේ වෙන්නව මේ පඨවි ධාතු සුණු ගොඩ ආපෝ ධාතුවේ බලය කැටි කරලා තියෙන්නේ. අපි අන්නේ භාවනාවට උගා හොඳයි ඒක. ආපෝ ධාතුව වැටෙන්නේ අර ආබන්ධන ස්වභාවය වගිරෙන ස්වභාවයෙන් පමණක් නෙමෙයි ආබන්ධන බැඳීමේ ස්වභාවයක් අපි කියනවා. ශරීරයේ කරා කොටසක් ගත්තාම මේ කොටසේ ඇඟිල්ල තමන්ගේ ඇඟිල්ල ගන්නවා. මේ ඇඟිල්ලේ පඨවි ධාතු සුණු ගොඩක් මේ තියෙන්නේ. මේ පඨවි ධාතු සුණු ගොඩ කැටි කළා ආපෝ ධාතුවේ. ආපෝ ධාතුවෙන් කැටි කළා. එතකොට ඒ කැටි කළා තිබෙනා ඔය පඨවි ධාතු සුණු ටික කුණු වෙන්න නොදී රැකගන්නේ තේජෝ ධාතුවේ. එතකොට මේ ඒ වගේම වැగిරෙන ගතිය. එතකොට ඊළඟට තේජෝ පාචක ලක්ෂණයයි. කසවන ගතියයි. කුණු වෙන්න නොදී රැක ගැනීමයි සාමාන්‍යයෙන් කෙරෙන්නේ. එතකොට පුරුස්සල දානවා. පිළිස්සෙන්නේ. එතකොට දැවෙන්නේ මේ තේජෝ ධාතුවේ බලෙන් තමයි. තේජෝ. එතකොට ඊළඟට වායෝ ධාතුව වායනය සමුදීරණය කියලා එකට කියන්නේ. සමුදීරණ ලක්ෂණය. සමුදීරණය කියන්නේ චලනය, කම්පනය, කම්පා වීම. ඒ වගේම මේකේ තියෙන උපත්ම්බන ගතියක්, මේ තඩු කරන ගතියක්. දැන් ඔය ඉන්දී බහකලේ වැටෙන අවස්ථාවේදී හොඳට ඒක තේරෙනවා වායෝ ධාතුවෙන් කරන තාලු කිරීම. ඉන්දීමයි හැකිලීමයි අනිත් තැන් වලත් ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. මේ ධාතු හතරේ ස්වභාවය හතර ආකාරය.
හතරාකාරික ක්‍රියාකාරීත්වය හතරාකාරික ස්වභාවයදී ධාතු හතරක් මේ එක් වෙලා තියෙන්නේ. මේ ධාතු හතර වෙන වෙනම එකටයි යෙදලා තියෙන්නේ. එකට. නමුත් එකට යෙදුනත් ඒ ධාතු හතරේ ක්‍රියාකාරීත්වය හතරාකාරයි. නයි හතර දෙනෙකුට උපමා කරලා දේශනා කරලා කියනවා මේ ආශිවිශෝ සූත්‍රයේ මේ මහා භූත හතර. එක එක්කෙනාට විරුද්ධ එක එක සතාට විරුද්ධ නයි හතර දෙනෙක් එකට එකතු වෙලා ඉන්නවා. එතකොට ඒ හතර දෙනා එකෙක් විරුද්ධ වුණාම කිපුණොත් එක් මේ පාද වෙනවා. එකෙක් කිපුණොත් කුණු වෙනවා. එකෙක් කිපුණොත් දෂ්ටකොලොත් මේ කුණු ඒ ශරීරේ කුණු වෙලා යනවා. එකෙක් දෂ්ටකොලොත් පිළිස්සලා යනවා. එකෙක් දෂ්ටකොලොත් කැලි කැල්ලා යනවා. ඔන්න ඔය විදිහට ඒ නයි හතරගෙන ඒ නයි හතර වෙනවා වගේමයි මේ ධාතු හතරක් කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉතේ දියාගත්තට කමන්න. ඒකට සතර මහා භූතයන් ඔය සතර මහා භූත ප්‍රසාද පහ ඒක හොඳටම ලේසි හිතට ගන්න. අහ කන නාහි දිව කය. අහ කන නාහි දිව කය කියන මේ පහටයි ප්‍රසාද පහේ කියන්නේ. ඇහි තියෙනවා පැහැදිලි ගතිය. ඒ රූප ඡායාව වැටෙන අන්දමට පැහැදිලි ගතියක් තියෙනවා ඇහි. ඒකට තමයි ප්‍රසාද චක්කු ප්‍රසාදේ කියන්නේ. චක්කු ප්‍රසාදේ කියන්නේ ඒ රූපය. චක්කු විඥානයේ කියවත් රූපයක් නෙමෙයි. එතකොට ඒක හිතක්. චක්කු ප්‍රසාදේ කියන්නේ මේ රූපේ. චක්කුයේ තියෙන ප්‍රසාද ගතියට මේ චක්කු ප්‍රසාදේ කියන්නේ. සෝත ප්‍රසාදේ කනේ තියෙනව ශබ්ද ගැනීමට ඕනකම් කරන්න පුළුවන් වෙන ශක්තියක් තමයි සෝත ප්‍රසාදේ කියන්නේ. ගාන ප්‍රසාදේ ගාන නාහේ තිබෙනව ගඳ සුවඳ ගැනීමට ශක්තිය ඇති ස්වභාවය ගාන ප්‍රසාදේ. ජීවහා ප්‍රසාදේ දිවේ තිබෙනව රස දැන ගැනීමේ ශක්තිය ජීවහා ප්‍රසාදේ. එතකොට කාය ප්‍රසාදේ ස්පර්ශය දැන ගැනීමට පුළුවන් ශක්තිය තියෙන කාය ප්‍රසාදේ. ඔන්න ප්‍රසාද ප්‍රසාද රූප පහ සම්බන්ධව ලොකු විස්තර තියෙනවා. নানা ප්‍රකාරයන් මේ විස්තර දේශනාවෙම තියෙනවා. ඒවා කියන්නේ නැහැ සාමාන්‍යයෙන් අර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියලා විඥාන පහක් උගන්වනවා. හිත උගන්වනකොට ඒවා නාම ධර්ම. මෙතන ඒකට සම්බන්ධ වෙන රූප කොටසයි කියවෙන්නේ. එතකොට ප්‍රසාද විෂය රූප ඊළඟට විෂය රූප මේ පහට සම්බන්ධ වෙන විෂය රූප ටිකයි. විෂය රූප කියන්නේ ගෝචර රූප කියලා කියනවා. ඒකට අරමුණු කියලා කියනවා. චක්කේ අරමුණ රූපයයි. චක්කවට හමුවන අරමුණ රූපයයි. ඒක විෂය රූපය. චක්කේ විෂය රූපය රූපයයි. එතකොට චක්කේ විෂය රූපයයි. සෝතේ විෂය රූපය ශබ්දේ. නාහේ විෂය රූපය ගන්ධ සුගන්ධ දුක්ඛන්ධ ආදී වශයෙන් දක්වනවා. ඒක ජීවහාවේ විෂය රූපය රසය. කායේ විෂය රූපය එතන තුනක් තියෙනවා. එකක් නෙවෙයි තුනක් තියෙනවා. පඨවි තේජෝ වායු පොට්ටබ්බ රූපය කියන්නේ ඔකටයි. පොට්ටබ්බ විෂය රූපේ. මෙන්න මේ විදිහට විෂය රූප ටිකයි ඔය කිව්වේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. පොට්ටබ්බ කියවා මෙතන තුනක් තියෙනවා. මෙන්න මේ ටික විෂය රූප ටික. භාවෝ හදය මිච්ඡති. භාව රූපේ. භාව රූපේ කියන්නේ ස්ත්‍රී භාව රූපයයි පුරුෂ රූපයයි කියන රූප දෙකයි යන කියන්නේ. ස්ත්‍රී භාවය ස්ත්‍රීත්වය, ස්ත්‍රී ලක්ෂණය, ස්ත්‍රී ස්වභාවය දරාගෙන ඉන්නේ ස්ත්‍රී රූපේ. ස්ත්‍රී භාව රූපේ.
පුරුෂ ස්වභාවයේ පුරුෂ tattve පෙන්වුම් කරගෙන රැකගෙන ඉන්නේ පුරුෂ භාව රූපයයි. එතකොට ඒකත් හැඳිනීමෙන් සාමාන්‍යයෙන් හිත යෙදවීමෙන් රලකා ගන්න පුළුවන් දෙයක්. භාව හතේ රූපේ ඊළඟට. හතේ රූපේ කියන්නේ හෘදය රූපයටයි වස්තු රූප කියලා කියනවා. ඒකට වස්තු රූපේ. හදවත ශරීරයේ නහර දිගේ ස්නායු දිගේ ගමන් කරන එතන වැඩ කරන ස්ථානයයි මේ හදය රූපේ කියන්නේ. ඒ ස්ථානයේ තියෙනවා එක්තරා ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයටයි ඒ කියන්නේ රූප වශයෙන් සලකන්නා වූ එක්තරා තත්වයක් තියෙනවා. හදවතටම නෙමෙයි රූපේ කියන්නේ. හදවත අසුරු කරගෙන තිබෙනා වූ වස්තුවටයි මෙතන හදයන් කියලා කියන්නේ. ඒකට හදවත කියන එක බාහිර දෙයක් ඒක. දැන් මේ ටිකට මේ විශේෂ රූප ටිකට තවත් නමක් තියෙනවා තේරුම් ගන්න ඕන. වස්තු රූප කියන එක. චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීවා වස්තු, කාය වස්තු, හදේ වස්තු. ඔය වස්තු ටිකක් තේරුම් ගන්න ඕන. වස්තු. මෙන්න මේ විදිහට මේ ටික තේරුම් ගන්න ඕන. ඔය ටික කොහොම නිෂ්පන්න රූප භාවනා කරන්න අවස්ථාවේදී මේ ටික ප්‍රයෝජනවත් වෙනවා. මේ ටික ප්‍රකට වෙනවා. ඒ භාවනා කරන උදවියට හොඳට තේරෙන්න ඕන. විදර්ශනාව කරන්න අවස්ථාවේදී මාදිය දිනුවගෙන ගියා වූ අවස්ථාවේදී මේ ධර්මය හොඳට ප්‍රකටව දැනෙනවා. එනිසා භාවනාවට උපකාරයි වේ ටික 18. අනිත් 10 පරිච්ඡේදෝච විඤ්ඤාති විකාරෝ ලක්ඛණන්තත. පරිච්ඡේද රූපේ කියන්නේ ආකාශ ධාතුව. එක රූපයක් තවත් රූපයකට සම්බන්ධ කරන තන සම්බන්ධ වෙන තරක් තියෙනවා. මේ ශරීරගත මේ සියලුම රූප එකින් එකට වෙන වෙලා පිහිටලා තියෙන්නේ. ඒ රූප කොටස්. ඒ රූප කලාප කියලා ඒවට කියන්නේ ඒ එක රූපයකින් අනිත් රූපයක රූපයක් වෙන් කරන තැන පරිච්ඡේදය අතරට තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. ආකාශ ධාතුව පරිච්ඡේද රූපය කියලා කියන්නේ ඒකයි. එතකොට විඤ්ඤාති රූපය කියන්නේ කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති. අපේ මේ කතා කරන කයින් සමාගයේ අතින් වයින් ඔය විදිහේ කයින් යම් යම් දේවල් අඟවන්නා වූ අවස්ථාවේදී ඇති වෙන පහළ වෙන රූප ස්වභාවයකටයි මේ කාය විඤ්ඤාති කියන්නේ. අනුන්ට තමන්ගේ අදහස් වචනයෙන් අඟවන්නා අවස්ථාවේදී ඇති වෙන රූප ස්වභාවයටයි වාචී විඤ්ඤාති කියන්නේ. ඒකත් එක්තරා ස්වභාව ධර්මයක්. අමුතුවෙන් පෙන්වන්න කරන්න අමාරුයි. ඉතිලා රූපය කියන්නේ ලෞතා මුත්තා කම්මඤ්ඤතා කියන මේ තුනයි. විකාර කියන්නේ වෙනස්කම්. වෙනස්කම් ඇති රූප තුන. ශරීරයේ ඇතන් මෙත මේ බර බවක් ඇති වෙනවා. ඒ බර බව ඇති වෙන්නේ බරයි තදට දැනෙනවා, බරට දැනෙනවා. ඒ බරට දැනෙන්නේ ඇතන් මෙත ආහාර නරක් වෙලා. ඇතන් මෙත ආහාරයෙන් ඇති වෙන ස්වභාවය. මේ ස්වභාවය යම් කිසි අවස්ථාවක අයින් කරගත්තොත් බෙහෙත් වලින් යම් යම් පක්‍රම වලින් අයින් කරගත්තාම අන්න එතකොට බර අඩු වෙනවා. ලහුතාවය. එතකොට ඇති වෙන්නේ ශරීරයේ ලහුතාවය. ඒ ලහුතාව සමග මුදුතා කම්මඤ්ඤතා කියන මේ දෙකත් එකතු වෙලා තියෙනවා. ඔය ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ඔය රූප තුනම එකට යෙදෙන්නේ. ලහුතා සහල්ලුකම, මුදුතා මෘදු බව, කම්මඤ්ඤතා කර්මඤ්ඤකම. වැඩට යොදන්න පුළුවන් කතිය මේ ශරීරේ. ඔය තුන එකට යෙදෙන්නේ අතන් මෙත එකක් වැඩි ලොකුවට පේනවා. මෙන්න මේ බර බව අඩු වුණාම ලහුතා ඇති වෙනවා. අනිත් ඒවාත් ඒ වගේම දැනෙනවා. මුදුතා කර්මයේ ස්වභාවයක් ඇති වෙනවා ශරීරේ. ඒ කරකටකම නැති වෙනකොට මෙන්න මේ කර්මම මෘදු භාවය ඇති වෙනවා. ඒ වගේම කර්මඤ්ඤකම අකර්මඤ්ඤ ශරීරයේ සමහර විටක දැන් සමහර විටක දුර්වල වුණාම බොහෝ විට වයස්ගත වුණාම දැන් කකුල තියන්න උමනා කරන කකුල තියෙන්නේ නැහැ. වෙනින් තැනකගේ තියෙන්නේ. අතින් වැඩක් කරන්න ගියාම වෙවුලනවා. නියමවන්නට කරන්න බෑ.
ඒ ස්වභාවය ජරාවට පැමිණි අවස්ථාවේදී තියෙන අනිත් සාමාන්‍ය රෝග අවස්ථාවල තියෙනවා. මේ මොකද්ද? අකර්මණ්‍ය ස්වභාවය. ඒ අකර්මණ්‍ය ස්වභාවයට විරුද්ධ එක කර්මණ්‍ය ස්වභාවය. කර්මඤ්ඤතා කම්මඤ්ඤතා රූප කියන්නේ ඒකයි. එතකොට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ওই තුනට කියනවා විකාර රූපේ කියලා. ලක්ෂණ රූපේ ළඟට උපචේ සම්පති ජරතා අනිත්‍යතා කියලා හතරක් තියෙනවා. උපචේ කියන්නේ රැස්වීම. මුලින් පටන් ගත්ත රූපයන් හැදෙන්න පටන් ගත්ත අවස්ථාවේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් වැඩිලා දිනුවටපත් වූ අවස්ථාවට කියනවා උපචේ අවස්ථාවේ කියලා. බොහෝ විට ආචය උපචේ කියලා වචන දෙකක් තියෙනවා. මෙතන කියන්නේ එකතු වීම කියන එක උපචේ කියන්නේ. එකතු වීම. ප්‍රමාණවත් වෙන තාක්ම මේ ශරීරයේ කොටස් එකතු වෙන මොළවිතාම. එකතු වුණයින් පස්සේ ඊළඟට තවත් කොටස් එකතු වෙනකොට සංතතිය කියලා කියනවා. ඒ රූප කොටසක්. මේ කොටස් දෙකම රූපයි. මේ දෙකම එකක් කළා ජාති රූපේ කියලා උගන්වනවා. උපචේ සංතතිය කියන මේ දෙකම එකතු කරලා ජාති රූපේ කියලා එකතු කරනවා. එතකොට ජාති රූපයයි ජරා රූපයයි අනිත්‍යතා රූපයයි කියලා රූප තුනයි අන්තිමට ලක්ෂණ රූප වෙන්නේ. ලක්ෂණ තුන අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන අනුව ගන්න පුළුවන් ඔය තුන. එතකොට මෙන්න මේ විදිහට ජරතා රූපේ. ජරතා කියන්නේ දිලාපත් වීම. අනිත්‍යතා රූපේ කියන්නේ බිඳීම, නැතිවීම, මරණය. එතකොට මෙන්න මේ විදිහට මෙතන ලක්ෂණ රූප කියලා තුනක් තියෙනවා. මුලින් කිව්වා හතරක්. ඒ දෙකක් එකතු වුණාම අන්තිමේ තුනක් වගේ ගණන් ගන්න ලක්ෂණ රූප. මෙන්න මේ විදිහට මේ 10 පරිච්ඡේද විඤ්ඤාති විකාර ලක්ෂණ. පරිච්ඡේද රූප 1යි විඤ්ඤාති රූප 2යි විකාර රූප 3යි ලක්ෂණ රූප 4යි. මෙන්න මේ ටික අනිප්පන්න රූපේ කියලා කියන්නේ භාවනාවට වැඩිපුර යොදන්නේ නැහැ. මේක සම්මාර්ථණයට ගන්නේ නැහැ. අර විදිහේ මුලින් තිබිච්ච 18 වාගේ නියම අන්දමට හේතුන්ගෙන් පහළ වෙන ඒවා නෙමෙයි. හේතුන්ගේ උපකාරයෙන් සැලසෙන්නා වූ දේවල් මේ කියන 10යි. මෙන්න මේ විදිහට රූප 18 සාමාන්‍යයෙන් ওই විදිහට තේරුම් ගන්න ඕන. දැනටත් හුඟක් වෙලා ගියා. දැන් මේ නවත්තන්න බලනවා මේ රූප 18 සම්බන්ධව කල්පනා කරගන්න ඕන නියමන්දමට රූපඛණ්ඩේ කියලා. රූපඛණ්ඩේ ප්‍රතින් කියන්නේ බලාපොරොත්තු වෙනවා. ආරම්භයක් කරන්නයි අදහස් කරන්නේ. සංඥා khණ්ඩෝ රූපඛණ්ඩෝ වේදනාඛණ්ඩෝ සංඥාඛණ්ඩෝ සංඛාරඛණ්ඩෝ විඤ්ඤාණඛණ්ඩෝ රූපඛණ්ඩෝ සංඥාඛණ්ඩෝ තුන්වෙනි ස්කන්ධය. සංඥාඛණ්ඩේ කිව්ව සංඥා සමූහය. සංඥාව කියන්නේ සාමාන්‍ය සංඥා කියන්නේ නමට. මෙතන කියන්නේ සංඥානාති සංඥා සංඥං අත්වා ඥානාති සංඥා එක්තරා ලකුණක් කොට දැනගනිනුයි සංඥානම් වේ. එතකොට හිතින් කරන වැඩක්, හිතට සම්බන්ධ වැඩක්. මේ සංඥාවක් ඇති වෙන්නේ අරමුණක් සම්බන්ධ කරගෙන. ඒ අරමුණ වශයෙන් ගන්නකොට ප්‍රධාන වශයෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඔය විදිහේ සංඥා හයක් තියෙනවා. එතකොට රූප සංඥාව. රූපේ හැඳින ගැනීම. එතකොට රූපේ පිළිබඳව යම් තාක් හැඳින ගැනීම නැත්නම් ඒ හැඳින ගැනීම මේකටයි. ශබ්ද සංඥා, ශබ්දයේ පිළිබඳ හැඳින ගැනීම. ගන්ධ සංඥා, ගන්ධ සෝඳ පිළිබඳව හැඳින ගැනීම. රස සංඥා, රස පිළිබඳව හැඳින ගැනීම.
පොට්ටබ්බ සංඥා ස්පර්ශ කරන ලබන්නා වූ දේවල් පිළිබඳ දැන ගැනීම. ධර්ම සංඥා මේන් ඉතුරු වෙච්ච ධර්ම අරමුණු පිළිබඳව දැනීම, හඳුන ගැනීම. ඔය හඳුන ගැනීම ටිකයි මේ සංඥාව චෛතසිකයක්. චෛතසිකයක් කියන එක ගන්නවා ඇති චිත්ත චෛතසික. චෛතසික උගන්වන රාශියක්. ඒ රාශියෙන් 52ක් වෙන් කරලා පෙන්නනවා. එතකොට ඒ 52ක් පමණ තියෙන චෛතසික වලින් මේක වෙන් කරලා වෙනම ස්කන්ධයක් වශයෙන් පෙන්වනවා. මේක එක්තරා බරපතල තත්වයක් තියෙනවා අනිත් චෛතසික වලට වඩා. ඒක දැනගත හැකි මේක සම්පූර්ණයෙන් හලකලා බලනකොට. සාමාන්‍යයෙන් සංඥාව හැඳින ගැනීම කියන එක මේ විචින් කරන හැඳින ගැනීම මේ සංඥා කෞරුකේ බාහිර කෙරෙන්නේ. ඒකේකලා සම්බන්ධව හැඳින ගැනීම ඇති කරනවා. ඒ හැඳින ගැනීමක් කරන්නා හැම ආලෝකදීම නිකන් නෙමෙයි හැඳින ගන්න එක්තරා නැවත හැඳින ගැනීමට එක්තරා ලකුණක් සංපත් කර ගන්නවා. ඒ සංදානේ එක්තරා ලකුණක් සංපත් කර ගන්නවා. නැවතරක් ඒක දකින්නකොට අර ලකුණ අනුව හැඳින ගැනීමෙන් තවත් ලකුණක් ඒකෙත් තියාගන්න. එතකොට සහස්තරයක් යම් කෙනෙක් දැක්කොත් යම් කිසි අරමුණක් රූපාරමුණක් යම් කෙනෙකු දැක්කොත් සහස්තරයක් ලකුණු 1000ක් විතර වෙන්න පුළුවන් අර විදියට. ඒ විදිහට අර බොහෝ වාරයක් සංඥාව වරත්තන නිසා අතම් පුජ්‍යලයන් අතම් අරමුණු ඒ විදිහෙන් දැනගන්න පුළුවන්. අතම් අරමුණු යම්තම් අරමුණු ගත්ත නිසා බොහෝ වාරයක් මේ අරමුණු ගත්ත නිසා වහාම තේරුම් ගන්න පුළුවන් ඒ අරමුණ. අර විදිහේ හැඳින ගැනීම වාර අඩු ඒවා හැඳින ගන්න වෙන්නේ බොහොම අමාරුයි. අතන් කෙනෙකුට පොළොවේ එක වාරයක් හැඳින ගත්තදී මාස ගණනක් අවුරුදු ගණනක් ගියත් ඒක පාරට මතක් කරලා ගන්න පුළුවන්. එක ලකුණකින් ඒක යාලම සම්පූර්ණ කර ගන්න පුළුවන්. ස්මෘති ශක්තිය වැඩි දින ඇත්තෝ ඒ බණ පොත්වල සඳහන් වෙනවා ඒ විදිහේ ස්මෘති ශක්තිය සතිය කියන සිහිය වැඩි දින ධාරණ ශක්තිය සති ශක්තිය ස්මෘති ශක්තිය වැඩි දින උත්පත්තියම වැඩි දිනුනොත් ඉක්මනින් එක වාරයක් සංඥාවක් ගත්තාම අරමුණක් පිළිබඳව ඒක නොකැඩි නොසිඳී පවත්වා ගන්න ශක්තිය තියෙනවා. බණ පොත්වල සඳහන් වන අපේ ධර්මයේ සඳහන් වන මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විශේෂණ ගුණයක් තියෙනවා සතිමන්තානං වග්ගෝ සිහියතියන්ට අග්‍රයි කියලා. උන්වහන්සේට හොඳ සිහියක් තියෙනවා. ඒ සිහිය කඩවෙන්නේ නැති හොඳ සිහියක්. යම් කිසි දෙයක් අරුවහම ඒ අහත ගමනින් සම්පූර්ණයෙන්ම ගලේ කෙටුවා වාගේ. සංපත් වෙලා ඉතින ඕන වෙලාවක නැවත අරුව ඒ කියා අහපු තාලෙටම උන්වහන්සේට කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සූත්‍රවල තියෙන පටන් ගන්නෙදි ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියලා භාවිතින් හඳුන්වා දෙන්නේ මෙහිමයි. මේ ආකාරයෙන්මයි මා අසුවේ කියලා උන්වහන්සේට නියම කරලා කියන්න පුළුවන් සත්‍යයක් වල සිහිය හොඳට කියන නිසා. ඒ සිහිය දිවිච්ඡන්න සංඥාව බොහොම සත්‍යමත්. ඒ රූපයක් දැක්කහම ඒ දැක්ක රූපයක් එහෙම හඳුන ගන්න පුළුවන්. සම්බයක් එහෙම සම්බයක් දැන ගන්න පුළුවන්. ගරුණෝදාදියක් දැන ගන්නට පුළුවන්. එතකොට රස පොත්පත් කියන මේවා දැන ගන්න පුළුවන්. ඒවා පහට දැන ගන්න පුළුවන්.
දැනගන්න පුළුවන් අරමුණු කරගෙන දැනගන්න පුළුවන් රූපේ කණි ශබ්දේ නාමයේ ගඳසුවඳ එතකොට නාමයෙන් ගඩෝ ඇහෙන් කියන්නේ ඇහැට සම්බන්ධ වෙයි ධර්ම විඥානයට සම්බන්ධ වෙච්ච සංඥා ධෛර්යයේ ඒ බාරේ මේ රූපේ පිළිබඳව අඳිනමැදේ කරගන්න පුළුවන්. ඔය විදිහට මේ විඥානයේ ස්වභාවය වැදගත් වෙනවා. මේ විඥාව මේ විදිහට මේ හැදෙන ගැනීම ඇති කරන්නා වූ මේ විඥා ධෛර්යයේ බරපතල කාරණයක් වෙනවා අකුසල පැත්තට ගියා. විපල්ලාස සංඥා විපල්ලාස අනිත්‍ය විචාර සංඥා විපල්ලාස දිට්ඨි විපල්ලාස දිට්ඨි විපල්ලාස අසුභේ සුඛන්ති සංඥා විපල්ලාස දිට්ඨි විපල්ලාස දිට්ඨි විපල්ලාස දුක්ඛේ සුඛන්ති සංඥා විපල්ලාස දිට්ඨි විපල්ලාස දිට්ඨි විපල්ලාස අරත්තනි අත්තාදි සංඥා විපල්ලාස දිට්ඨි විපල්ලාස දිට්ඨි විපල්ලාස මේ විපල්ලාස කියන දෙකක් විදිහට මේ විපල්ලාස වලින් මේ සංඥා විපල්ලාස කියන එක සංඥා විපල්ලාස කියන තත්වයට මේ සංඥාව ආරමුණු ඒක මිත්‍යා දෘෂ්ටි තත්වයට හැරෙනවා. මිත්‍යා දෘෂ්ටි තත්වය සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය ගොඩනගා ගැනීමට පුළුවන් වෙනවා මේ සංඥා විපල්ලාස. ඒ සංඥා විපල්ලාස කියන එකේ අදහස වැරදි අන්දමේ නුඹරවන්නේ වැරදි අන්දමට ඇති කරගත්ත සංඥාව. ඒ කියන්නේ උදාහරණයක් අනේ පඨවින් පඨවිතෝ සංජානාති පඨවින් පඨවිතෝ සංඥාත්වා පඨවින් මඤ්ඤති පඨවින් මඤ්ඤති මඤ්ඤනාව ඇති කර ගැනීමට මඤ්ඤනාව ඇති කිරීමට උපකාර වෙන්නේ මෙන්න මේ සංඥාව. මේ පඨවි ආභෝධය ආදී මේ ධර්ම ගාමණය අර වැරදි අන්දමට සංඥා කලක්කන අර සංඥා විපල්ලාස කියන එකයි මේ කියන්නේ. විපල්ලාස අන්දමට මේ සංඥා කලක්කන මේ විදිහට සංඥා විපල්ලාස අන්දමට කරක්වුවොත් මේ කලක්කන විපල්ලාස සංඥාව නිසා ඇති වෙන මඤ්ඤනාවක්. මඤ්ඤනාවල් කියන්නේ තණ්හා මඤ්ඤනා, දිට්ඨි මඤ්ඤනා, මාන මඤ්ඤනා. මෙන්න මේ විදිහේ මඤ්ඤනාවල් ඇති වෙනවා. හැඟීම් එන්නේ අන්දමට මිත්‍යා දෘෂ්ටි. වැරදි දෘෂ්ටි මතුවීමට උපකාර වෙන අන්දමට මේ සංඥාව උපකාර වෙනවා. එතකොට මේ තණ්හා මාන දිට්ඨි කියන මේ පංච ධර්ම කියලත් මේවට කියනවා. මේ පංච ධර්ම කියන්නේ සත්‍යයන් සංසාරේ හසුරුවන දිගින් දිගට සංසාරේ සත්‍යයන් ගෙනියන්නේ ගමන් කරවන්නේ මෙන්න මේ පංච ධර්ම. පංච කිව්වේ තණ්හා මාන දිට්ඨි කියන මේවට. තණ්හාව නිසා තණ්හාව පිළිපත් කරගෙන මේ සත්‍යයන් දිගින් දිගට සංසාරේ විඳින මේ කරදරවලට අපායට පමුණුන, පිරිසන් අපායට පමුණුන, අතමහනාරකයට පමුණුන, ප්‍රේතාපායට පමුණුන, තවත් වෙන වෙන ධර්මවලට පමුණුන දුක් විඳින අතරින් පතර වෙන වෙන ධර්මවලට පමුණුන යටිපුර පමුණුවන්නේ සතර ආකාරයේ දුක්ඛිතේ. දීප සංසාරේ දීග්ගස්සන්නේ මෙන්න මේ පංච ධර්ම. මේ පංච ධර්මයන්ට මූලිකනේ මොකද්ද? මෙන්න මේ විපල්ලාස වශයෙන් ඇති කරගන්නවා. සංඥා විපල්ලාස. එතකොට සංඥාව නිසා මේ තණ්හාව ඇති වෙනවා. මානෙ ඇති වෙනවා. දිට්ඨිය ඇති වෙනවා. විද්‍යා දෘෂ්ටිය ඇති වෙනවා. අනිත් අතට තණ්හාව නිසා මේ සංඥාව ඇති වෙනවා. ඒ වගේම අවිද්‍යාව නිසා තණ්හාව ඇති වෙනවා. අන්තේ නිසා තණ්හාව ඇති වෙනවා. මෙන්න මේ විදිහට දෙපැත්තෙන් දෙපැත්තට මේ දේවල් මේ සංඥාව කියන එක කීපාකාර සංඥාව දෙපැත්තකින් ඕරින් ඒවා උපකාර වෙනවා. අනිත් පැත්තෙන් සංඥාව උපකාර ලබාගෙන
සත්‍ය සංසාරේ දිග්ගත ගන්නවා. මෙන්න මේ විදිහේ භයානක තත්ත්වයක් මේ සංඥා කියන චෛතසිකයේ. කොහොමද පාවිච්චි කළොත් මේ සංඥාව වටිනා කමින් ඉතාම උසස් වෙනවා. ඒ සංඥාව හොඳට ආවිගත කරලා නරකන්නකට අර විකල්ලාස අන්නවට වැරදිවන්නකට සංඥාව පවත්වා ගත්තොත් ඒ පවත්වපු සංඥාව අන්තිමේදී දිට්ඨියකට උපකාර වෙනවා. දිට්ඨියකට ගන්න දිට්ඨියකට හැරෙනවා. ඒ දිට්ඨියකට හැරුණෙන් පස්සේ ඒ දිට්ඨිය ගත්ත පුද්ගලයාගේ ඒ දිට්ඨිය වළක්වා ගන්න බුදු කෙනෙක් හමුවට ගියත් පුළුවන් වෙන්නේ. බුදු කෙනෙක් ධර්මයන් දේශනා කරනකොට උනත් ඉදන්නේ බුදුරජාණන් වහන්සේ ඔන්න කිව්වට එක්තරා අධිකාරියක් තියෙන්න පුළුවන්. කියලා බුදුරජාණන් වහන්සේට පාදේ හිතන්නේ. ඒ තරම් බුදු කෙනෙකුට මේක නතර කරන්න බැරි තරම් නපුරු තත්වයකට හැරෙනවා. මේ වැරදි යන්න මේ ඇති කරගත්තා වූ සංඥාවේ බලයෙන් ඇතිවන දෘෂ්ටි. ඒක තමයි. ඒ නිසා මේ සංඥාව යන දෙකකට ලක්ෂ ගන්නවා. අරමුණ සම්බන්ධව අරගෙනකොට අරමුණේදී ඇතිතා ඒ අරමුණ සම්බන්ධව සත්‍යය කලකන්න මොකද වෙන්නේ? අරමුණේ ගත්තේ රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ, පොට්ටබ්බ අරමුණ. ඒක භාවනාව කරනස්සන් තමනක් නෙවෙයි නොකරනස්සන් තම අවස්ථාවකදීම අරමුණේ ගත්තේ තමන්ට හමුවෙච්ච අරමුණේ සත්‍යය ස්වභාවය මෙනෙහි කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ මේ සති සම්පජාඤ්ඤ දෙක එතෙන්ද උඩන්න පුළුවන් වුණා. සතියේ විද්‍යාන සම්පජාඤ්ඤ විද්‍යාන අන්නර භයානක මේ සංඥාව නරක පැත්තට හැරෙන්නේ නැහැ. සංඥා උත්තරලාභ සත්‍යයට හැරෙන්නේ. ඒසා රූපයක් දැක්කදී දැන් විදේශින් භාවනාවේ ඉඳලා උදේිය දකින්න රූප සම්බන්ධව රූපයක් දකින්නකොට දකින්නවා කියන මෙනෙහි කරනවා. ශබ්දයක් ගැනකොට ශබ්දයක් පිළිබඳව එහෙමයි. ඒ හැම එකක් සම්බන්ධවම ඒ තත්ත්වයේ ඒකේ ස්වභාවය ඒ අරමුණේ තත්ත්වය අරමුණේ නියම ස්වභාවය නියම අන්දමින් සලකමින් මෙනෙහි කරනවා. තේරුම් ගනිමින් මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ සංඥා විපල්ලාසයට ඉදිරියින්න නියම සංඥාව කියලක නියමාන්දමේ සංඥාව වරද්දට වැරදි පැත්තට නොයනාන්දමේ සංඥාව පවත්වා ගන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට මේ භාවනා අවස්ථාවේදී බොහෝවිට මෙනෙහි කරන්න කියන්නේ ඒ වගේම සති සම්පජාඤ්ඤ දෙක පවත්වන්නේ කියන්නේ ළඟනේ මේ කතාවේදී එහමවදීම සති සම්පජාඤ්ඤ දෙක පාවිච්චි කරන්නේ කියලා උගන්වන්නේ මේ භාවනා කරන ඉන්නකොට මෙන්න මේ විදිහේ වැරදි වැරදි ඥාන වැරදි අයිඥාවලට වටිනා දිනුවෙලා දිනුවෙලා සංසාර දුකට වැටෙන්න හේතුවන නිසා ඒ වගේම භාවනාවක් පිළිවෙලට හේතු වෙනවා. මෙන්න මේ විදිහට මේ සාමාන්‍යයෙන් ඉදාගන්න මේ සංඥාව නරකකට හැරෙන්න පුළුවන් එකක්. ඒක අපි තේරුම් ගන්න ඕන. මේ සංඥාව පිළිබඳව මේ විදිහට තේරුම් අරගෙන මේ ලැබෙන අවස්ථාවලදී සංඥාව නරක සංඥාව වැරදි සංඥාව ඇති කරගන්නේ නැතුව යහපත් සංඥාව ඇති කරගන්නේ එහාට තම තමන්ගේ භාවනාව දියුණු කරගෙන යන්න උත්සාහ ගන්න ඕනේ. දියුණු කරගෙන යමින් බලාපොරොත්තු වෙන්නේ භාවනාව දියුණු කරගෙන ඒ භාවනාවේ බලයෙන් ලබාගත් හැක්කාව උතුම් ප්‍රතිඵලයක් ලබා